තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතේ තෙවැනි දිගහැරුම ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි මීට පෙර වැඩසටහන් වලදී ඔබට දැනුවත් කිරීමක් සිදු කළා. අපේ පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කිරීමක් සිදු කළා. විනය පිටකය කියන්නේ මොකක්ද? ත්‍රිපිටකය තුල විනය පිටකයට ඇති වැදගත්කම මොකක්ද කියන කාරණාව සහ ඒ වගේම ප්‍රඥා, සීල, සමාධි මේ මාර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ශීලය සම්පූර්ණ කිරීම සඳහා විනය වැදගත් වෙන්නේ කොහොමද කියන එක සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ඒ වගේම සම්බුද්ධ ශාසනයේ ආයුෂය වෙනුවෙන් විනය පිටකයේ සහ විනය කොහොමද වැදගත් වෙන්නේ කියන කරුණු කාරණා පිළිබඳව අද දවසේ විනය සම්වර්ණනා දහම් කතිකාවත සඳහාවෙන් වැඩම වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම වාසී මහා විහාර වංශාලංකාර පරියප්ති විශාරද සද්ධම්ම කිත්තිස්සිරි සංඝ ශෝභන ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි අතිපූජ්‍ය මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර වැඩසටහන් වලදී අපි පැහැදිලි කරගත්තා ගිහි පැවිදි කාටුණත් බුදුරජාණන් වහන්සේ පනවල තියෙන විනය පිටකයේ විනය දේශනාවන්ගේ වැදගත්කම පිළිබඳව. ඒ වගේම මේ වැඩසටහන තුලින් විනය පිටකයේ ඇති වැදගත්කම පිළිබඳවත් අර මුලින්මම සඳහන් කළා වගේ මේ වැඩසටහනට නැරඹු ඒ වගේ මේ වැඩසටහන ශ්‍රවණය කළ හැමෝටම යම් අවබෝධයක් ලබාගත හැකිව තිබෙන බව මම විශ්වාස කරනවා. විනය පිටකයේ ඇති දේ දැනගන්න කැමති අයට ඒ සඳහා ඇති මූලාශ්‍රය ගැන දැනුවත් කිරීමක් සිදු කිරීම මේ මොහොතේදී වැදගත් කියලා මම හිතනවා. පින්වත් ස්වාමීන් වහන්සේ පිළිබඳ හදාරන්න, ඒ පිළිබඳ තොරතුරු හොයන්න, කරුණු දැනගන්න අවශ්‍යයට ඒ සඳහා ඇති මූලාශ්‍රය ගැන මතක් කිරීමක් සිදු කිරීම වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විනයෝ නාම ශාසනස්ස ආයු කියන මේ අපේ විනය සම්මන්නා දහම් කතිකාවත අපි සිද්ධ කරන්නේ විනය පිටකයේ පිළිබඳව සහ විනය පිටකයේ අන්තර්ගතයේ පිළිබඳව ගිහි පැවිදි කවුරුත් දැනුවත් කරමින් ඒ අයට විනය අවබෝධයක් ලබා දීම කියන කාරණේ මුල් කරගෙන කොහොමද අපි සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් ධර්මයන් පුරාගෙන යනකොට මේ ශීලස්කන්ධය සම්පාදනය කරගන්නට විනය පිටකය උපකාර කරගන්නේ අපේ නිවන් මාර්ගය ශක්තිමත් කරගන්න කියන කාරණේ. මෙතනදී අපි මේ වැඩසටහනට සහභාගී වෙන අයට ඒ වගේම ඉදිරියට විනය පිටකය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න, වැඩිදුර අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන අයට මේ අපි කරුණාකාරණා සාකච්ඡා කරනකොට ඒවා පිළිබඳව ග්‍රන්ථාන්තරයෙන් විමසන්න බලාපොරොත්තු වෙන අයට අපි කියන්න කැමති මේ විනය ගැන අපි යම් කෙනෙක් හදාරනවා නම්, කියවනවා නම් ඒ සඳහා තියෙන ග්‍රන්ථ ටික මොනවද? මූලාශ්‍රයන් ටික මොනවද කියන එක. විනය පිටකය පිළිබඳව මූලික පෙළ දේශනය බුදුරජාණන් වහන්සේගේ ග්‍රන්ථ 5ක සම්පාදනය වෙලා තියෙනවා. පරාජික පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ මූලික පෙළ දේශනය අතරම විනය පිටකය පිළිබඳ දේශනය පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදි කොට ඇති මහරහතන් වහන්සේලා මේක සංග්‍රහ කරන බොහොම අපූර්වට. ඒ සංග්‍රහ කරද්දී තමයි උන්වහන්සේලා මේ පරාජික පාළි, පාචිත්‍ය පාළි යනාදී වශයෙන් සංග්‍රහ කරේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මුලින් පරාජික පාළිය දේශනා කළා, ඊට පස්සේ පාචිත්‍ය පාළිය දේශනා කරා කියලා එහෙම පිළිවෙලක් නෙමෙයි. පළවෙනි ධර්ම සංගායනාවේ මේ ධර්මයේ සියල්ලම සංග්‍රහ කරද්දී ඒ සංග්‍රහ කරපු ක්‍රමය අනුව තමයි මුලින්ම පරාජික පාළි කියන ග්‍රන්ථය තමයි විනය පිටකේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ පරාජික පාළි කියන ග්‍රන්ථයේ පෙළ පොත බුද්ධ ජයන්ති ග්‍රන්ථය.
ඒතර මේකේ තමයි විනය පිටකේ පෙළ දේශනාව අන්තර්ගත වෙලා තියෙන පරාජික පාළි. ඒතර මේ එක පොතක්. ඒතර මේ වාගේම තව තියෙනවා පාචිත්‍ය පාළි කියලා පොතක්. ඒතර පාචිත්‍ය පාළි කියන එක ඇත්තට මේ වාගේ එක පොතක් නෙවෙයි පොත් දෙකක් තියෙනවා. ඊට පස්සේ මහා වග්ග පාළියටත් මේ වාගේ පොත් දෙකක් තියෙනවා. චුල්ල වග්ග පාළියටත් මේ වාගේ පොත් දෙකක් තියෙනවා. පරිවාර පාළියටත් පොත් දෙකක් තියෙනවා. ඒතර මේ සියල්ල තමයි අපි කියන්නේ විනය පිටකය කියලා. හරි. ඒතර මේක තමයි විනය පිටකේ පෙළ දේශනාව කියලා කියන්නේ. එතකොට පෙළ දේශනාව අපි මුලින්මුත් මේ වැඩසටහනේ මුලින්ම සඳහන් කරා. අපේ ත්‍රිපිටකයේ තියෙනවා පෙළ අර්ථ කතා කියලා දෙකක් තියෙනවා. ඒතර පෙළ දේශනාව අපි කියවනකොට ඒකේ අර්ථය විවරණය කරපු අර්ථ කතා සමුදායක් තියෙනවා. ඉතින් මේ අර්ථ කතා ටිකත් අපිට විනය පිටකේ ඉගෙන ගන්නකොට වැදගත් වෙනවා. ඒතර විනය පිටකයේ පිළිබඳව අර්ථ කතා සියල්ල අර්ථ විවරණයන් සියල්ල බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ සංග්‍රහ කරනවා සමන්ත පාසාදිකා කියන විනය අට කතාවේ. දැන් මේ තියෙන්නේ සමන්ත පාසාදිකා විනය අට කතාවේ එක කොටසක්. මේ තියෙන්නේ සමන්ත පාසාදිකා විනය අට කතාවේ එක කොටසක්. මේකේ දැන් වර්තමානයේ මුද්‍රණය කරලා තියෙන ක්‍රමයට සමන්ත පාසාදිකා විනය අට කතාව කොටස් 4කට කඩලා තමයි කාණ්ඩ 4ක් වශයෙන් ප්‍රකාශයටපත් වෙන්නේ. ඒතර ඒකේ පළවෙනි කාණ්ඩ 2 තමයි මෙතන තියෙන්නේ. ඒතර මේ සමන්ත පාසාදිකා විනය අට කතාවේ මුල ඉඳලා පරාජිකා පාළි කියන පොතේ ඉඳලා විස්තර කරලා තියෙනවා. සියල්ලම අර්ථ විවරණය කරලා තියෙනවා. ඒතර මෙන්න මේ සමන්ත පාසාදිකා විනය අට කතාවත් අපි විනය පිටකයේ හදාරනකොට විනය පිටකය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කෙනෙකුට මේකත් වැදගත් වෙනවා. එතකොට සමන්ත පාසාදිකා විනය අට කතාවෙන් තොර විනය පිටකයේ ඉගෙනීමක් නැහැ කියලා තමයි අපිට කියන්න පුළුවන්. මේ දෙක එකිනෙක අවියෝජනීය සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙක වෙන් කරන්න බෑ. ඒතර මේ නිසා විනය පිටකයේ මූලික අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය අය මුලින්ම මේ විනය පෙළ දේශනාවත් එක්ක සමන්ත පාසාදිකා විනය අට කතාව හදාරන්න ඕනේ. ඒක පිළිබඳව අවබෝධය ලබා ගන්න ඕනේ. ඒතර මේ දෙකම එකට එකතු වෙලා තමයි අපිට විනය පිටකය හදාරන්න පුළුවන්. විනය පිටකය පිළිබඳව අවබෝධය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ විනය පිටකයේ එන ප්‍රධාන සිල්පද ටික, ඒ කියන්නේ උපසම්පදා සීලයේ උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක්ට රකින්න තියෙන සිල්පද අතර තියෙන ප්‍රධාන සිල්පද 227ක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා අඩ මාසයකට සැරයක්, ඒ කියන්නේ දවස් 15කට සැරයක්, සති දෙකකට සැරයක් පොහොය විනය කර්මය කරනවා කියලා සිල්පද 227ක් උදෙසනවා. උපෝසතේ කරනවා කියලා. මෙන්න මේ උපෝසත විනය කර්මයේදී උදෙසන සිල්පද 227 පිළිබඳව විතරක් අර්ථය විවරණය කරලා ඒ සිල්පදය පිළිබඳව අර්ථය විවරණය කරපු තියෙනවා අර්ථ කතාවක්. ඒකට කියනවා මාති කට්ට කතා අට කතාව කියලා. එතකොට කාංකා විතරණී මාති කට්ට කතාව කියලා කියනවා. එතකොට මෙන්න මේ කාංකා විතරණී මාති කට්ට කතාවෙනුත් විනය පිටකය පිළිබඳව විනය දේශනාවන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට යම් කෙනෙක්ට සමස්ත විනය පිටකයේම හදාරන්න බැරි වෙනකොට අඩුම තරමේ කාංකා විතරණී මාති කට්ට කතාවත් කියවලා මූලික සිල්පද ටික පිළිබඳව අවබෝධය තියාගන්න. අන්න එහෙමවත් තියෙනවා නම් එතකොට ඒ කෙනෙකුට තමන්ගේ සීලය සම්පාදනය කරගන්න පහසුවක් තියෙනවා. එහෙම නැත්නම් ඒ ටික පිළිබඳව අවබෝධයක් නැත්නම් සීලය සම්පාදනය කරගන්න එක අපහසුයි. ඒතර මෙන්න මේ කියන අට කතා. ඊළඟට ඒ වගේම තමයි දැන් මේ සමන්ත පාසාදිකා විනය අට කතාව ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. ඒතර මේ ලියවෙච්ච අට කතාවේ සමහර තැන් තියෙනවා කාලයක් යනකොට අපිට තේරුම් ගන්න අපහසු වෙන ව්‍යාකරණ ප්‍රයෝග භාෂා කාරණා. මෙන්න මේවා අර්ථ විවරණය කරලා ඒ සමන්ත පාසාදිකා විනය අට කතාවෙත් අපිට තේරුම් ගන්න අපහසු කොටස් විවරණය කරලා පොළොන්නරු යුගයේ ලියවෙනවා ටීකා ග්‍රන්ථ කියන જાතිය. එතකොට පොළොන්නරු යුගයේ අතර විනය පිටකයේ සඳහා අට කතාවක් ඉස්සරලාම ලියවෙන්නේ අනුරාධපුර යුගයේ අවසාන භාගයේ, පොළොන්නරු යුගයේ මුල් භාගයේ කියලායි සඳහන් කරන්නේ. වජිරබුද්ධි කියන ස්වාමීන් වහන්සේ ලියන වජිරබුද්ධි ටීකාව කියන එක. ඊට පස්සේ පොළොන්නරු යුගයේ සාරිපුත්ත සංඝරාජ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ලියනවා සාරත දීපණී කියලා ටීකාවක්. ඒ වගේම ඊට පස්සේ චෝලිය කාශ්‍යප කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියනවා විමති විනෝදිනී කියලා අට කතාවක්. ඊට අමතරව පොළොන්නරු යුගයෙන් පසු කාලීනව බුරුමේ ලියවෙනවා විනය අලංකාර කියලා අට කතාව මේ ටීකාවක්. එතන මෙන්න මෙහෙම විනය සම්බන්ධයෙන් ප්‍රධාන ටීකා ග්‍රන්ථ 4ක් තියෙනවා. වජිරබුද්ධි ටීකාව, සාරත්ථ දීපණී ටීකාව, විමති විනෝදිනී ටීකාව සහ විනය අලංකාර ටීකාව කියලා.
ඒතර ඔන්න ඔය ටීකාවලදී අට කතාවේ තියෙන සමන්තපාසාදිකාවේ තියෙන තේරුම් ගන්න අපහසු තැන් විවරණය කරලා තියෙනවා. ඉතින් ඒකෙදිත් අපේ ආචාර්ය පරම්පරාවේ සහ බොහෝ විනයදර ස්වාමීන් වහන්සේලා සම්භාවනාවට පාත්‍ර කරන ටීකාවෙන්නේ විමති විනෝදිනී ටීකාව කියන ටීකාව. ඒතර විමති විනෝදිනී ටීකාව අපේ මහා විහාරීය අර්ථ වර්ණනාව සුරක්ෂිත කරමින් මේ චෝලිය කාශ්‍යප කියන ස්වාමීන් වහන්සේ පොළොන්නරුවේ ලියුණා කියන එක තමයි අපි විශ්වාස කරන්නේ සහ බොහෝ විනීදර ස්වාමීන් වහන්සේලා මේ කාරණය පිළිගන්නවා. ඒ වගේම තමයි ඊට අමතරව ටීකා ග්‍රන්ථ අතරට එනකොට තියෙනවා මේ අර අපි කිව්වා කාංකා විතරණී මාතිකට්ට කතාව කියලා අටුවාවක් තියෙනවා. මේ මාතිකට්ට කතාවටත් ලියවෙනවා ටීකාවක්. ඒකට කියනවා කාංකා විතරණී ටීකාව කියලා. ඒතර කාංකා විතරණී ටීකාව විනයත්ත මංජුසා කියන නමින් එකක් පොළොන්නරුවේ ලියවෙන්නේ. ඊට අමතරව තවත් ටීකාවක් තියෙනවා කාංකා විතරණී පුරාණ ටීකාව කියලා ටීකාවකුත් තියෙනවා. ග්‍රන්ථ කතුරයන් වහන්සේ කවුද කියලා හරියටම හඳුනගන්න බැරි ටීකාවක්. ඊට අමතරව විනය විනිශ්චය කියලා පොතක් ලියවෙනවා පොළොන්නරුවේදීම ඔය සාරිපුත් සංඝරාජයන් වහන්සේම මේ විනය විනිශ්චය ටීකාවට උන්වහන්සේම ලියනවා ටීකාවක් විනය විනිශ්චය කියන පොතට උන්වහන්සේම ලියනවා ටීකාවක් විනය විනිශ්චය ටීකාව කියලා. ඒතර මේ විනය විනිශ්චය ටීකාවත් මෙතනදී වැදගත් වෙනවා. ඒතර මේ විදිහට ටීකා ග්‍රන්ථ සමුදායකුත් තියෙනවා. එතකොට විනය ඉගෙන ගන්න කෙනෙකුට විනය පෙළ දේශනාවක් තියෙනවා. ඒ වගේම විනය අට කතාවක් තියෙනවා. ඒ වගේම තව කාංකා විතරණී අට කතාව තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන ටීකා ග්‍රන්ථ යටතේ වජිරබුද්ධි සාරත් දීපනේ විමති විනෝදිනී විනය අලංකාර කියන ටීකා ටික තියෙනවා. ඒ වගේම කාංකා විතරණී ටීකා විනය විනිශ්චය ටීකා වාදී ටීකා ටික තියෙනවා. ඒ වගේම විනය විනිශ්චය කියන පොත තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ගාථා වලින් ලියවිලා තියෙන්නේ. ගාථා වලින් ලියවිලා තියෙන විනය විනිශ්චය පොතට තමයි විනය විනිශ්චය ටීකාවක් සඳහන් වෙන්නේ. ඒක සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ නෙවෙයි ලියන්නේ. මම අතින් ඒක වැරදියට ප්‍රකාශ වුණේ. සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ නෙමෙයි. ඒක වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියන්නේ විනය විනිශ්චය පොත. ඒතර මේ විනය විනිශ්චය පොතට විනය විනිශ්චය ටීකාවකුත් ලියවිලා තියෙනවා. ඒ වගේම මේ සියල්ලටම අමතරව එදා මෙදා තුර විනය පෙළ දේශනාව සහ මේ අර්ථ කතා ආදී විවරණය කරමින් ලියවිච්ච සංග්‍රහ ග්‍රන්ථ සමුදායක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාතිමෝක්ෂයේන ඔය ප්‍රධාන සිල්පද 227 විවරණය කරපු සංග්‍රහ ග්‍රන්ථ බොහෝ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ සියලු සංග්‍රහ ග්‍රන්ථ වලිනුත් අපිට යම්කිසි විනය දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ නිසා මේ ආදී පොත්පත් පරිශීලනය කිරීමෙන් අපිට විනය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විනය පැනවීම පිළිබඳව යම් ප්‍රාමාණික අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ අවබෝධයට වඩා අපි මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි යම් කෙනෙක් විනය පිටකය ගුරු ඇසුරක් යටතේ පළපුරුදු ගුරු ඇසුරක් යටතේ මනාව ලබා ගන්නවා නම් මනාව හදාරනවා නම් අන්න ඒ කාරණේ අතිශය වැදගත්. ඒ නිසා අපිට පොත්පත් කියවලා ලබා ගන්න පුළුවන් විනය දැනුමක් තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව මේක පරිශීලනය කරනකොට ප්‍රායෝගික මේක පුරුදු පුහුණු කරනකොට කොයි විදිහටද අපි මේක පුරුදු පුහුණු කරන්නේ කියන කාරණේ පොතේ පතෙන් අපිට ලබා ගන්න බෑ. ඒක පොතේ පතෙන් අපිට කොච්චර කිව්වත් දැනගන්න බෑ. ඒක නිකන් දැන් හරියට අපි දැන් මේ පීනන්න මේ ඉගෙන ගන්නකොට පොතෙන් පීනන්න මෙන්න මේ විදිහට පීනන්න කියලා ගාට වතුරට වහින්න නැතුව පීනන්න බෑ. ඒතර ඒ වාගේ තමයි අපි විනය රකින්නකොට සිල්පද රකින්නකොට ඇතිවෙන ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් කොයි විදිහටද මේවා අපි निराකරණය කරගන්න ඕනේ කියන එක ගුරුවරයෙක් ඇසුරෙන් දැනගන්න ඕනේ. මේ නිසා පළපුරුදු ගුරුවරයෙක් ළඟ ඉඳගෙන විනය පිටකය පෙළ අට කතා ටීකා ඔස්සේ ඉගෙන ගන්නවා නම් ඒක අතිශය වැදගත්. ඒ නිසා ඉතින් අපි මේක අවස්ථාවක් කරගන්නවා මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් ගුණධර්මයන් පුරන ස්වාමින් වහන්සේලාට විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන අයට මේ විනය පිටකය ගුරුවරයෙක් ඇසුරෙන් ඉගෙන ගන්න. පළපුරුදු ගුරුවරයෙක් ඇසුරෙන්. එතනදී අපි දැනගන්න ඕනේ මේ ගුරුවරයා පෙළ අට කතා ඔස්සේ ඉගෙනගත්තු පෙළ අට කතා ටීකා ඔස්සේ උගන්වන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ පළපුරුදු ගුරුවරයෙක් ඇසුරෙන් ඉගෙනගෙන යම් කෙනෙක් විනය පිටකය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවනම් තමයි ඊටමත් වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ඒකට හේතුවක් තමයි දැන් අපි කිව්ව විනය ටීකා ග්‍රන්ථ තියෙනවා කියලා. මේ ටීකා ග්‍රන්ථ පරිශීලනය කරන්න බෑ ගුරු ඇසුරක් නැතිව. ටීකා ග්‍රන්ථ පරිශීලනය කරද්දී මොකද ටීකාවල එක එක ස්වාමින් වහන්සේලා දක්වපු අදහස් තියෙනවා. ඒතර උන්වහන්සේලාගේ මතයන් තියෙනවා. ඒතර මේ මතයන් අතරේ හරියවත් තියෙනවා සමහර වෙලාවට ඒ කාලේ තිබුණු වැරදි මතවාදත් තිබෙන්න පුළුවන් යම් යම් විදිහට. එතකොට මේ මතවාදයන් තෝරලා බේරලා ගන්නවා කියන එක පළපුරුදු ගුරුවරයෙක් නැතුව කරන්න බෑ.
ආන් ඒ නිසා පළපුරුදු ගුරු ඇසුරක් ඇතිවම විනය පිටකය ඉගෙන ගන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත් කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේ පැහැදිලි කිරීම වලදී සඳහන් වුණා විනය පෙළ දේශනයට අමතරව විනය අර්ථ කතාවත් පරිශීලනය කරන්න කියන කාරණාව. ඔබ වහන්සේ මූලාශ්‍රය පැහැදිලි කරගෙන යනකොට එක තැනක සඳහන් වෙනවා විනය පිටකයේ තේරුම් ගැනීමේදී සමන්ත පාසාදිකා විනය අර්ථ කතාව ඊටාම වැදගත් කියන කාරණාව. එතකොට මම හිතන්නේ සමන්ත පාසාදිකා විනය අර්ථ කතාවේ වැදගත්කම පිළිබඳව තව ටිකක් තොරතුරු ඉදිරිපත් කළොත් පින්වතුන්ට ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න හැකියාවක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත පාසාදිකා විනය අර්ථ කතාව එහි වැදගත්කම පිළිබඳව තව විස්තර ටිකක් කතා කළොත් හොඳයි කියලා හිතනවා. ඔව් අපි බොහොම පැහැදිලිව සඳහන් කරන කාරණයක් තමයි විනය පිටකය ඉගෙන ගන්න බෑ සමන්ත පාසාදිකාව පරිශීලනය කරන්නේ නැතිව. ඒ නිසා අට කතාවෙන් තොරව විනය පිටකය හදාරන්න බෑ. විනය පිටකය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න බෑ. ඒතර මේ කාරණේ පැහැදිලි වෙන තැන් විශාල ප්‍රමාණයක් මේ සමන්ත පාසාදිකාව තුළ තියෙනවා. ඒතර සමන්ත පාසාදිකා විනය අට කතාවේ පැහැදිලි වෙන ගොඩාක් අවස්ථාවන් තියෙනවා. පෙළ දේශනාව විතරක් අපිට කියවනකොට මේ පෙළ දේශනාවේදී අපිට අපි නොමග යන්න පුළුවන්. අපිට සමහර වෙලාවට ඒකේ තියෙන අර්ථය නිසියාකාරයෙන් දැනගන්න අමාරුයි. ඒතර දැන් මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් නොමග යන වැරදි අර්ථයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද කියලා. ඒකේ කතාව බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරපු සන්දර්භය කියන එක අද වර්තමානයේ තියෙන සන්දර්භයට වඩා වෙනස්. වෙනස් සන්දර්භයක් තුළ උන්වහන්සේ එදා තිබුණු භාෂාව උපයෝගී කරගෙන ධර්මයක් දේශනා කරනකොට ඒ ධර්මයේ දේශනා කරන සන්දර්භය අපිට එතනදී තේරුම් ගත්ත ආකාරයයි අද වර්තමානයේ තියෙනකොට ඒක තේරුම් ආකාරය වෙනස්. දැන් සමහර වචන තියෙනවා එදා බුදුරජාණන් වහන්සේ එතනදී අදහස් කරපු ක්‍රමය වෙනස් එකේ. දැන් අපි උදාහරණයක් විදිහට දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචන අද සිංහල භාෂාවට આવොත් අපි ව්‍යවහාර කරන ආකාරය පොතක පතක තියෙන ව්‍යවහාරයට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් මම සරල උදාහරණයක් අරගන්නම්. අපි හිතමු දැන් අපි ගත්තොත් උපාසකම්ම කියන වචනේ. ඒතර දැන් කවුරු හරි කෙනෙක් කියනවා මේ සීලවති උපාසකම්ම. එහෙම නැත්නම් කමලාවති උපාසකම්ම. ඒතර කමලාවති උපාසකම්ම කියලා අපිට පොතකින් අපි කියවනකොට අපිට තේරෙනවා මේ කමලාවති කියලා කියන්නේ සදහැවත් සිල්වත් සම්බුද්ධ ශාසනයේ ඉන්න උපාසිකාවක් ගැනයි මේ කියන්නේ කියලා. හැබැයි ඕක අපි කියන ස්වරය වෙනස් කරලා කියනවා. හරි. කමලාවති හොඳ උපාසකම්ම කෙනෙක් කියලා කියන කාරණය අපි ස්වරය වෙනස් කරලා කෙනෙක් කියනවා කමලාවති හොඳ උපාසකම්ම කෙනෙක් කියලා කියනවා. එහෙම කිව්වම අපිට තේරෙන දෙයක් තියෙන වෙනස් දෙයක් නේ. දැන් අපි සාමාන්‍ය පොතක අපි කියවනවා නම් මේක කමලාවති හොඳ උපාසකම්මා කෙනෙක් කියලා කිව්වොත් එතකොට අපිට තේරෙන කාරණේ වෙනස්. හැබැයි අපි මේක වචනයෙන් කියනකොට කමලාවති හොඳ උපාසකම්මා කෙනෙක් කියලා කිව්වොත් අපිට තේරෙන කාරණේ වෙනස්. මේ නිසා දැන් අපි හිතමු මේක කවුරු හරි අපි හිතමු සිරිපාල මහත්තයා කිව්වා අහවල් දවසේ කමලාවති හොඳ උපාසකම්මා කෙනෙක් කියලා කවුරු හරි කෙනෙක් මේක වාර්තා කරනවා. වාර්තා කරපු දේ දැන් තව අවුරුදු 50කට 100කට පිටිපස්සේ ගිහිල්ලා ඉවරලා කියවන පොතේ තියෙන දේ සිරිපාල හවල් දවසේ කිව්වා කමලාවති හොඳ උපාසකම්මා කෙනෙක් කියලා කියලා කියනවා. ඒතර ඒ කීම එදා අපි වචනය දිහා පොතේ ලියවිලා තියෙන එක දිහා බැලුවහම සිරිපාල මහත්තයා අදහස් කරපු දේම නෙවෙන්න පුළුවන් මේක තියෙන්නේ. ඇයි අර අපි කියන ස්වරයෙන් සමහර වෙලාවට අපි වෙනස් දෙයක් කියලා ඇති. ස්වරය ලියවෙන්නේ නැහැනේ පොතේ. දැන් මේ වාගේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ තැනදී දේශනා කරපු දේ පොතේ පතේ ලියවිලා තියෙනකොට බුදුරජාණන් වහන්සේ එතනදී හරියටම අදහස් කරේ මොකද්ද කියන එක වචනය තුලින් අපිට එන්නේ. ඒ නිසා පෙළ දේශනාව විතරක් අපි කියවගෙන යනකොට අපිට සමහර වෙලාවට මෙන්න මේ වචනේ අර්ථයත් එක්ක වැරදි අර්ථයක් එන්න පුළුවන්. මේකෙන් ඒ නිසා අපි ගන්න ඕනේ ධ්වනිත වන අර්ථය. දැන් අපි වචනයක් කියලා ඉවරලා වචනයෙන් එන අර්ථයට එහා ගිය ධ්වනිත වන අර්ථයක් තියෙනවා. අන්නේ ධ්වනිත වන අර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරෙන්නේ අපි මේ කතාව කියන සන්දර්භයත් එක්ක. ඒ නිසා අර්ථ කතාව කියන එක තුලින් අපිට තේරුම් කරලා දෙන්නේ මෙන්න මේ සන්දර්භය. දැන් අපි අමතක කරන්න හොඳ නැහැ අර්ථ කතාව සම්පාදනය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනාව මුල් කරගෙන පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේක පෙළෙන් වෙන් වෙච්චි අර්ථ වර්ණනාවක් විදිහට තමයි ලියවෙන්නේ.
එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනාව තුලදී උන්වහන්සේ මේ අතිරේක විස්තර කරලා ඇති. උන්වහන්සේ මේ වෙලාවේදී මේ දේශනාව කරේ මේ අදහසින්ය කියන කාරණේ කියලා ඇති. ඒ නිසා එහෙම දේශනාවක් කරලා තියෙන වෙලාවක අපිට මේ අර්ථ කතාව කියන එක සංග්‍රහ වෙලා තියෙනකොට එදා මහා කාශ්‍යපාදී සමීපචාරී මහරහතන් වහන්සේලා මේක වෙනම සංග්‍රහ කරනකොට උන්වහන්සේ දැනගත්ත එදා බුදුරජාණන් වහන්සේ මේ අදහසින් තමයි මේක කීවේ කියලා. ඒ නිසා අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනාව අරගෙන උන්වහන්සේලා වෙනම මෙන්න අර්ථ කතාව කියලා අපිට ලියලා දෙනවා. ඒ විදිහට තමයි අපිට මේ අර්ථ කතාව කියන එක ලැබෙන්නේ. ඒ නිසා සමන්තපාසාදිකා විනය අර්ථ කතාව කියන එකට මේ අර්ථ වර්ණනා වෙන්නේ අන්න එතනින්. මිහිඳු මහ රහතන් වහන්සේ මේ රැගෙන ආපු අර්ථ වර්ණනාවන් ටික ඊට පස්සේ අපි සීහල අට කතාවල ලියවිලා තිබුණා සිංහල භාෂාවෙන්. බුදුගොස් ස්වාමීන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මේ සීහල අට කතාවේ තිබුණ මේ අර්ථ වර්ණනාවන් ටික අරගෙන පාලියෙන් ලියනවා මේක. පාලියෙන් ලියලා අපිට බොහෝම පරිපූර්ණ සංග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඒ සංග්‍රහයේදී අර එදා මහරහතන් වහන්සේලා අපිට දේශනා කරපු මහරහතන් වහන්සේලා අර බුද්ධ දේශනාවෙන් උකහාගෙන වෙනම සංග්‍රහ කරලා දක්වපු අර්ථ වර්ණනාවන් ටික වෙනම දක්වලා තියෙනවා. දැන් මේ වාගේ උදාහරණ මේකේ උදාහරණ විශාල ප්‍රමාණයක් සමන්තපාසාදික අපිට හම්බ වෙනවා. අපි නිකන් අහන අයට දැනගන්න ඊටාම සරල උදාහරණ කීපයකින් මේක පැහැදිලි කරවතින් දැන් අපි මේ පරාජික පාළියේ කියන්නේ විනය පිටකේ පළවෙනි පොතේ එනවා පරාජික සිල්පද. මේ පරාජික සිල්පද අතරේ තුන්වෙනි පරාජිකාවේ සඳහන් වෙන වචනයක් සත්තහාරකං වාස්ස පරියේසෙය කියලා. සත්තහාරකං වාස පරියේසෙය කියන වචනයේ වචනාර්ථය ගත්තොත් එහෙම සත්ත කියලා කියන්නේ සතක්. සතක් කියලා කියන්නේ පිහියක් වෙන්න පුළුවන්, කඩුවක් වෙන්න පුළුවන්, මොකක් හරි ආයුධයක් කියනවා. ඒතර මෙන්න මෙහෙම කෙනෙක්ගේ ජීවිතය තොර කරගන්න මේ තුන්වෙනි පරාජිකාවේ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් යම් මනුෂ්‍ය ඝාතනයක් කරොත් එහෙම ඒ භික්ෂුන් වහන්සේගේ උපසම්පදා සීලය නැති වෙනවා. ඒතර මනුෂ්‍ය ඝාතනයකින් උපසම්පදාව නැති වෙනවා කියන කාරණා කියන්නේ. එතකොට දැන් මේ මනුෂ්‍ය ඝාතනය කරන්න යම් කෙනෙක් සොයා ගන්න සතක් ගැන තමයි මෙතන කතා කරන්නේ. සත්තහාරකං වාස පරියේසෙය කියන වචනේ වචනාර්ථය අරගත්තොත් එහෙම මිනිසෙක් ඝාතනය කරන්න සුදුසු සතක් පරියේසෙය කියන වචනේ තේරුම පරියේෂණා කියලා කියන්නේ සොයනවා කියන එකට. පරියේෂණය කරනවා කියලා කියන්නේ හොයනවා කියන එක. එහෙමනම් මේකේ වචනාර්ථය අපි අරගත්තොත් එහෙනම් මේ පෙළේ එන දේශනාවේ එහෙමනම් කවුරු හරි කෙනෙක්ගේ ජීවිතය තොර කරන්න සුදුසු ආයුධයක් හොයාගත්ත පමණින් ඒ භික්ෂුන් වහන්සේ පරාජිකා වෙන්න වෙනවා. එතකොට මේ සිල්පදයේ තියෙන වචනයන්නේ. එතකොට එහෙම කරනවා නම් පරාජිකයි කියලා කියලා තියෙනවා. එතකොට එහෙමනම් අන්න වචනේ අර්ථය විතරක් අපි අරගන්න ගියොත් එහෙනම් අපිට තේරෙන දේ තමයි එහෙමනම් මේ ආයුධයක් සොයාගත්ත පමණින් පරාජිකා වෙනවද කියන එක. නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම පරාජිකා වෙන්නේ නෑ. ඒක අපිට පෙළේ කොහෙවත් කියන්නේ මේ පරියේසෙය කියන වචනේ තේරුම මෙන්න මේකයි කියලා. පරියේසෙය කියන වචනේ මේ සත්තහාරකං වාස පරියේසෙය කියන එක බුදුරජාණන් වහන්සේ විවරණය කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක කියන්නේ නෑ මේකේ තේරුම ගන්න ඕනේ ක්‍රමය කොහොමද කියලා. ඒතර අට කතාවට ආවට පස්සේ මෙන්න බුදුගොස්වාමීන් වහන්සේ මේ ලියන සමන්තපාසාදික අට කතාවේ මේ අර්ථය පැහැදිලි කරනවා. පරියේසෙය කියන වචනේ පරියේෂණය කරනවා කියන තේරුම. එහෙම නැත්නම් සොයනවා කියන තේරුම ගන්න එපා. මේක කෙනෙකුට ගන්න පුළුවන් විදිහට තියලා තියනවා කියන අර්ථය ගන්න කියලා. එනිසා ජීවිතේ තොර කරගන්න සුදුසු ආයුධයක් එහෙම නැත්නම් ජීවිතේ තොර කරගන්න සුදුසු වසක් විසක් හෝ යම් දෙයක් අපි බලාපොරොත්තු වෙන කාගේ හරි ජීවිතේ තොර කරන්න බලාපොරොත්තු වෙන කෙනාට හොයාගන්න පුළුවන් විදිහට අපි තියලා තියෙනවා නම් ඒ හොයාගන්න තියලා තියපු දේ අරගෙන ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතය තොර කරගත්තොත් අර භික්ෂුන් වහන්සේට මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙනවා. එතකොට අපි හිතමු යම් කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් බලාපොරොත්තු වුණා මොකක් හෝ කෙනෙක්ව ඝාතනය කරන්න ඕනේ කියලා හිතලා ඒ ඝාතනය කරන්න ඕනේ ඝාතනයට ලක් වෙන්න ඕනේ පුද්ගලයාට හොයාගන්න සුදුසු ආකාරයට අපි ආයුධයක් තියලා තියෙනවා මේක හොයාගෙන මෙයා තමන්ගේ ජීවිතය ඝාතනය කරගනි කියලා. ආන් එහෙම තියලා තිබ්බොත් එහෙම එයාට ලබා ගන්න පුළුවන් විදිහට අපි තියලා තිබ්බොත් ඒ පුද්ගලයා ඒක ලබාගෙන එයාගේ ජීවිතය තොර කරගත්තොත් භික්ෂුන් වහන්සේ පරාජිකා වෙනවා. භික්ෂුන් වහන්සේට සිල්පදයක් හැදෙනවා. අන්න එතකොට පරියේසෙය කියන වචනේ ඒ නිසා වචනාර්ථය හොයනවා කියන එක උනාට හොයනවා කියලා අරගන්න බෑ. හොයනවා කියලා ගන්න නැතුව අපිට අට කතාව කියන සමන්තපාසාදිකාව කියන මේක තියලා තියෙනවා කියලා එලවලා තියෙනවා කියන අර්ථය ගන්නයි කියලා. අන්න එතකොට අපිට සමන්තපාසාදිකාව නැතුව ඒ නිසා විනය ඉගෙන ගන්න බෑ.
ඒතර අපි තවත් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ඔය පරාජික පාළියේ එනවා වචනයක් එනවා උප්පලගන්ධ පච්චත්තිකා කියලා. උප්පලගන්ධ පච්චත්තිකා කියලා කියන වචනේ අර්ථය ගත්තොත් උප්පල කියන්නේ උපුල්. ඒ කියන්නේ නෙළුම් මොකද මානෙල් මල් කියනවා. ඒතර මානෙල් මල්. ගන්ධ කියලා කියන්නේ සුවඳට. ගන්ධ කියන වචනේ තේරුම සුවඳ කියන එක. පච්චත්තික කියලා කියන්නේ පසමිතුරු. එහෙම නැත්නම් සතුරු කියන අර්ථය. එහෙමනම් මේකේ වචනාර්ථය ගත්තොත් නිකන් මානෙල් මල් වල සුවඳ එන සතුරු වගේ. ඒ වගේ වචනාර්ථයක් තමයි තියෙන්නේ. හරි. මානෙල් මල් වල සුවඳ එන වතුරු. මේ සතුරු වගේ. හැබැයි සමන්ත භාෂාදිකාවේදී අපිට අර්ථය වර්ණනා කරනවා මේක පැහැදිලි කරනවා ගන්ධන්ති හදයන් උච්චති කියලා කියනවා. මේ ගන්ධ කියන වචනේ තේරුම ගඳ සුවඳ කියලා ගන්න එපා කියනවා. ගන්ධ කියන වචනේ තේරුම අරගන්න කියලා කියනවා හදවතට කියන වචනයක් විදියට. නිසා ගන්ධ කියන වචනේ මේ ත්‍රිපිටක පාළි පුරාවටම මට නම් මුණ ගැහිලා තියෙන විදිහට ගන්ධ කියන වචනේ හදවත හඳුන්වන්න පාවිච්චි කරලා තියෙන එකම එක අවස්ථාවක්. ඒතර ඒක අපිට කියන්නේ අට කතාවේ තමයි කියන්නේ ගන්ධ කියන වචනේ අර්ථය හදවත කියලා ගන්න කියලා. ඒතර අන්න ගන්ධ කියන වචනේ හදවත කියලා අරගෙන උප්පල කියන වචනේ තේරුම ගන්න උපුටනවා කියන අර්ථය. ඒ නිසා පච්චත්තික කියන්නේ සතුරන්ට මේ නිසා හදවත උපුටන සතුරන්ට තමයි කියන්නේ උප්පලගන්ධ පච්චත්තිකා කියලා කියන්නේ. අපි වචනේ අර්ථය හොයාගෙන ගියොත් එහෙනම් මේක නිකන් මානෙල් මල් සුවඳ විහිදෙන සතුරු කියලා තමයි ගන්න වෙන්නේ. දැන් විනය පිටකයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා IB හෝනර් කියලා බොහොම ශ්‍රේෂ්ඨ ලේඛිකාවක්. නමුත් මෙතනදී එතුමිය විනය පිටකයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී විශාල සේවයක් සිදු කරලා තියෙන කෙනෙක්. නමුත් මෙතනට ඇවිල්ලා එතුමිය මේ වචනාර්ථයෙන් මේක පරිවර්තනය කරනවා. ඒ නිසා එතුමිය මේ උප්පල කියන එකට ලෝටස් කියලා ගන්නවා. ගන්ධ කියන එකට සෙන්ස් කියන අර්ථය ගන්නවා. එතකොට මේ එතුමිය ඒ අනුව තමයි මේ වචනාර්ථය අනුව පරිවර්තනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මම එතුමියගේ කාර්යභාරයේ සුළු පටු කරලා සලකන්නේ නැහැ. එතුමිය විශාල පරිවර්තනයක් විශාල කාර්යභාරයක් කරලා තියෙන කෙනෙක්. නමුත් මෙතනදී මේ අට කතාවේ තියෙන විවරණය අනුගමනය කරන්න ඕනේ. අනුගමනය කරේ නැත්නම් අපිට වැරදෙනවා. ඒතර මේ වාගේ තවත් විශාල ප්‍රමාණයක් අපිට හම්බෙනවා උදාහරණ. දැන් අපි ගත්තොත් එහෙම තවත් එක උදාහරණයක් දැන් විනය පිටකේ මහා වග්ගපාළියේ එනවා ගුරුවරයෙක්ගේ ආචාර්යයන් වහන්සේ කෙනෙක්ගේ ලක්ෂණ ගැන සඳහන් කරනවා. ආචාර්යයන් වහන්සේගේ ලක්ෂණ සඳහන් කරද්දී කියනවා අසේකේන සීලක්ඛන්දේන සමන්නාගතෝ හොති කියලා කියනවා. අශෛක්ෂ්‍ය සීලස්කන්ධයකින් සමන්නාගතයි. ඒතර අශෛක්ෂ්‍ය කියන වචනේ පාවිච්චි වෙන්නේ රහතන් වහන්සේලාට. ඒතර එහෙමනම් අපිට විනය පිටකේ පෙළ දේශනාවේ කියන්නේ ගුරුවරයා, ඒ කියන්නේ තව කෙනෙක්ව පැවිදි කරන්න, තව කෙනෙක් උපසම්පදා කරන්න සුදුසු ගුරුවරයා, තව වික්ෂුන් වහන්සේ කෙනෙකුට ගුරුහරුකම් දෙන්න, නිශ්‍රයක් දෙන්න සුදුසු ආචාර්යවරයා අශෛක්ෂ්‍ය සීලස්කන්ධයකින් සමන්නාගත වෙන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ රහත් වෙලා ඉන්න ඕනේ එහෙමනම්. එතකොට එහෙම නොවෙනවා නම් එතකොට අපේ මේ මහා වග්ගපාළි ආදී කන්දක විනයේදී එනවා එහෙම විය යුතුයි කියලා යම් තැනකදී සඳහන් කරනවා නම් එහෙම නොවන තැනදී සිල්පදයක් කැඩෙනවා කියලා. ආපත්‍යක් වෙනවයි කියලා. හැබැයි දැන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ රහතන් වහන්සේලාම හැමදාම ඉඳී කියලා. රහතන් වහන්සේලා විතරයි තව කෙනෙක් පැවිදි කරන්න පුළුවන් නේ කියලා බලාපොරොත්තු වෙන්න බෑ කවදාකවත්. ඒ නිසා මේ වාගේ තැනකදී අපි ගැටලුවකට පහත් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ අශෛක්ෂ සීලස්කන්ධයක් සමන්නාගත වෙන්න ඕනේ කියලා කිව්වේ. එහෙම නැති වුණොත් අනිත් කෙනෙක් පැවිදි කරන්න හොඳ නැද්ද? අනිත් කෙනෙක් උපසම්පදා කරන්න හොඳ නැද්ද? අනිත් කෙනෙකුට ගුරුහරුකම් නිශ්‍රයක් දෙන්න හොඳ නැද්ද කියලා. අනේ එතනදී අපිට අට කතාව පැහැදිලි කරනවා. මේක මේ යුක්තිය වශයෙන් තමයි දේශනා කරේ. යම් ශිෂ්‍යයෙකුට මඟ පෙන්වන්න පුළුවන් ගුරුවරයෙක්ගේ උපරිම తত্ত্বය උන්වහන්සේ අශෛක්ෂ සීලස්කන්ධයක් තියෙන්න ඕනේ. අශෛක්ෂ සීලස්කන්ධයක් තියෙන කෙනා තමයි හොඳම කෙනා. ඒ නිසා එහෙම වෙන්න ඕනේ කියලා කියනවා. හැබැයි එහෙම නොවුනා කියලා එහෙම නොවන කෙනෙක් තව කෙනෙක් පැවිදි කරන්න බැරි කමක් නැහැ. ඒ නිසා අන්න අට කතාවේ අපිට පැහැදිලි කරනවා මේක මේ යුක්තිය වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. යුක්තිය වශයෙන් දේශනා කරපු දෙයක් මිසක් එහෙම නොවන කෙනෙක්ට ආපත්‍යක් වෙනවා කියලා දේශනා කරපු දෙයක් නෙමෙයි කියලා සඳහන් කරනවා. මේ නිසා මේ වාගේ අපිට මේ පැහැදිලි කරනවා නම් මේ විනය දේශනාව තුළ විනය පෙළ දේශනාව තුළ තියෙන ස්ථාන බොහෝ ප්‍රමාණයක් තියෙන විශාල ප්‍රමාණයක් තියෙන අපිට හමු වෙන බුදුරජාණන් වහන්සේගේ මේ පෙළ දේශනාව විවරණය කරගනිද්දී අපිට මේ අට කතාව වැදගත් වෙනවා. ඉතින් එතනදී මේ සමන්තපාසාදිකා විනයාර්ථ කතාව කියන එක අතිශය වැදගත්. සමන්තපාසාදිකාව නැතුව විනය පිටකය ඉගෙන ගන්න බෑ, කියවන්න බෑ කියන එක තමයි අපිට අත්‍තරම කියන්න තියෙන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්සේ වර්තමානයේ බොහෝ දෙනෙක්ගේ අදහසක් තිබෙනවා මේ අර්ථ කතාවල වැරදි අදහස් තිබෙන බව. මේවායේ තියෙන්නේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේගේ අදහස් කියන එකත් බොහෝ අයගේ විශ්වාසයක් වෙලා තියෙනවා. මේ ගැන තිතා කෙටියෙන් පැහැදිලි කළොත් මේ වැඩසටහන නරඹන ශ්‍රවණය කරන අයට ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා. නිසා පින්වත් ස්වාමින් වහන්සේ ඇත්තටම බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේගේ අදහස් තමයි අර්ථ කතාවේ ඇතුළත් වෙලා තියෙනවා කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරන්නේ කොහොමද? ඇත්තටම ඒ අදහස වැරදි. ඒක මට එක වචනයකින් කියනවා නම් අපි කියන්නේ මේ අදහස වැරදි කියන එක. බුදුඝෝෂ ආචාර්යයන් වහන්සේ බුදුඝෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ සීහල අර්ථ කතා පාලි පරිවර්තනය කිරීම කාර්යය. එතකොට උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා නිකම් මේ සමන්තපාසාගතික ආදී අට කතා ලිව්වේ නැහැ. උන්වහන්සේ මුලින්ම ලංකාවට ඇවිල්ලා ඉවර වෙලා මහා විහාරීය මහරහතන් වහන්සේලා ඇසුරේ මේ ත්‍රිපිටකය පෙළ අර්ථ කතායක ඉගෙන ගත්තා. බොහොම පැහැදිලිව මේ අර්ථ කතාව එක්ක අර්ථ වර්ණනාවන් එක්ක මේ ත්‍රිපිටකයේ සියල්ලෙන් සියල්ල ඉගෙනගෙන හැදෑරුවා. ඉතින් උන්වහන්සේ නිකම්ම කෙනෙකුත් නෙවෙයි සුවිශාල මතක ශක්තියක් තියෙන සුවිශාල ඥාන සම්භාරයක් තියෙන කෙනෙක්. ඒ බව අපිට මේ අර්ථ කතා කියවනකොට අර්ථ කතා පරිශීලනය කරනකොට පැහැදිලි වෙනවා. එතකොට උන්වහන්සේ ඉස්සරලාම ලංකාවට ඇවිල්ලා මහා විහාරීය මහරහතන් වහන්සේලා ඇසුරු කරගෙන ත්‍රිපිටකයේ අර්ථ කතාවන් ඉගෙනගෙන ඉවර වෙලා උන්වහන්සේ ඊට පස්සේ මහා විහාරීය මහරහතන් වහන්සේලා ගාවට ගිහිල්ලා කියනවා මට එහෙමනම් මේ අර්ථ කතා පරිවර්තනය කරන්න දැන් පොත් ටික දෙන්න කියලා. පොත් ටික දෙන්න කියලා කියන්නේ උන්වහන්සේලා ගාව තියෙන මහා අට කතාව ආදී දැන් ලියවිලා තියෙන සීහල අට කතා පොත්පත් තියෙනවා. දැන් මේවා මෙහෙම කියනකොට අපිට අපි මතක තියාගන්න ඕනේ මේ කාලේ තියෙන පොත්පත් සියල්ලම පුස්කොළ පොත්. දැන් කාලේ වාගේ ලියවිච්ච පොත්පත් මොකවත් නැහැ. ඒතර පුස්කොළ පොත පරිශීලනය කරන ආකාරය පිළිබඳව ඒක ඇත්තටම පරිශීලනය කරලා බලන්න ඕනේ. ඉතින් පුස්කොළ පොතක අපි ගන්නකොට වචන බෙදලා නැහැ. අකුරු ඔක්කොම එකට තියෙන්නේ. ඒතර අපි මේවා බොහොම පැහැදිලිව බොහොම සීරු මාරුවෙන් කියව ගන්න ඕනේ. ඒතර මෙහෙම ලියවිලා තියෙන පොත් සමුදායක් විතරයි ඒ කාලේ තියෙන්නේ සිංහලෙන් ලියවිච්ච අර්ථ වර්ණනාව. ඒතර ත්‍රිපිටකයේ පෙළ දේශනාව තියෙනවා. මේ පෙළ දේශනාව ඇසුරු කරගෙන ඒ සඳහා ලියවිච්ච සීහල අර්ථ කතා සමුදායක් තියෙනවා. ඒතර උන්වහන්සේ මහා විහාරීය ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලනවා මට මේ පොත් ටික දෙන්න මම දැන් මේ පොත් ටික පරිවර්තනය කරනවා. හැබැයි මහරහතන් වහන්සේලා එහෙම දෙන්නේ නැහැ. උන්වහන්සේලා මේ බුදුඝෝෂ ස්වාමීන් වහන්සේ ඉල්ලුප්පලියට දෙන්නේ නැහැ පොත් ටික මේක පරිවර්තනය කරන්න. උන්වහන්සේලා බුදුඝෝෂ ස්වාමීන් වහන්සේලා දෙනවා මේ සංයුත්ත නිකායේ එන ගාථා දෙකක් වෙනවා. ගාථා දෙකක් දීලා කියනවා මේ ගාථා දෙකට අටුවාවක් ලියන්න. මේ ගාථා දෙක විස්තර විවරණය කරමින් අර්ථ කතාවක් සම්පාදනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ අනුව බුදුඝෝෂ ස්වාමීන් වහන්සේ මේ ගාථා දෙක අන්තෝ ජටා බහි ජටා ජටා යටිතා පජා තන්තං ගෝතම පුච්චාම කොයිමං විජිතේ ජටන් කියලා එක දේවතාවෙක් අහන ප්‍රශ්නයකට බුදුරජාන් වහන්සේ දේශනා කරන ගාථා කීපයක්. ඒ ගාථා අතරේ පළවෙනි ගාථාව තමයි සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජටං. මෙන්න මේ ගාථා දෙක දීලා කියනවා මේ ගාථා දෙකට ඔබ වහන්සේ නම් අට කතාවක් ලියන්න කියලා. බුදුඝෝෂ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රඥා පාඨත්වය හෙළි කරමින් ලෝක සමාජයට මහා විශාල ග්‍රන්ථයක් සම්පාදනය කරන්න පටන් ගන්නවා. උන්වහන්සේ විසුද්ධි මාර්ගය කියන මහා විශාල සුවිශාල අර්ථ කතාව ඒ වගේම මහා විහාරීය භාවනා මාර්ගය මෙන්න මේ විසුද්ධි මාර්ගයට ඇතුළත් කරමින් මහා විශාල අර්ථ කතාවක් ලියනවා. දැන් අද වර්තමානයේ ලියවිලා තියෙන අර්ථ කතා අතරේ සහ ලියවිලා තියෙන වර්තමානයේ ලියවෙන ග්‍රන්ථ අතරේ මේ බුදුඝෝෂ ස්වාමීන් වහන්සේ ලියන විසුද්ධි මාර්ගයේ තරම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ තරම් සුවිශාල ග්‍රන්ථයක්. ඒ තරම් සුවිශාල අර්ථ කතාවක්. ඒතර මේ විසුද්ධි මාර්ගය සමස්ත ත්‍රිපිටකයටම ලියපු අට කතාවක් වගේ. ඒකේ විනය පිටකේ කාරණාවක් තියෙනවා, සූත්‍ර පිටකේ කාරණාවක් තියෙනවා, ඒකේ අභිධර්ම පිටකේ කාරණාවක් තියෙනවා. මේ සත් ත්‍රිපිටකයටම අලලා ත්‍රිපිටකයටම ලියපු අර්ථ කතාවක් වශයෙන් උන්වහන්සේ මේ ගාථා දෙකට ලියනවා විසුද්ධි මාර්ගය. ඒතර මේක තුල උන්වහන්සේ සංග්‍රහ කරනවා ඒ වෙනකොට මහා විහාරීය මහරහතන් වහන්සේලා ගාව තිබුණු භාවනා මාර්ගය. බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවල දේශනා කරලා තැන් තැන්වල විසිරලා තිබුණු භාවනා මාර්ගය
මේ මහා විහාරයේ මහරහතන් වහන්සේලා අනුගමනය කරපු භාවනා මාර්ගය උන්වහන්සේ විසුද්ධි මාර්ගයට සමුදානය කරලා ලියනවා. මෙන්න මේ විශිෂ්ට කෘතිය උන්වහන්සේ ලියලා පිටපත් 3ක් මහා විහාරයේ මහරහතන් වහන්සේලා දෙනවා. ඒතර පිටපත් 3ක් දෙනකොට අපි දැනගන්න ඕනේ අද වාගේ දැන් අද නම් පුළුවන් එක පිටපතක් අපි පරිගණකයෙන් යතුරු ලියන්නේ කරලා ඒක පිටපත් 3ක් අපිට මුද්‍රණය කරන්න පුළුවන්. එහෙම මුද්‍රණය කරන්න බෑ එදා. එදා කාලේ මේක පන්හිඳෙන් පුස්කොළවල ලියන්න ඕනේ. පන්හිඳෙන් පුස්කොළවල ලියලා තමයි මේ පොත් 3ක් රචනා වෙන්නේ. ඉතින් මේක පිළිබඳව මහා වංශයේ බොහොම ලොකු වර්ණනාවක් සඳහන් කරනවා. අපි ඉතින් මම ඒ කාලේ ඒ සඳහා කාලයක් වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක ගැන. නමුත් මේ වෙලාවේදී අපි වැදගත් කාරණයක් මතක් කරන්න ඕනේ මේ ග්‍රන්ථ පිටපත් 3 මහරහතන් වහන්සේලාට ඉදිරිපත් කරාම මහරහතන් වහන්සේලා පුදුමයටපත් වෙනවා. උන්වහන්සේලා පුදුමයටපත් වෙලා උන්වහන්සේලා තමන් වහන්සේලාගේ විශ්මය ප්‍රකාශයටපත් කරනවා. මහා වංශයේ මේක සඳහන් කරනවා අත උග්ඝෝ සී සංඝෝ තුට්ට හට්ඨෝ නිසේසතෝ නිස්සංසයන්ස මෙත්තේයෝ ඉතිවත්තා පුනප්පා. මහානාම ස්වාමීන් වහන්සේ මහා වංශයේ ලියනවා මේ මහා විහාරීය මහා සංඝයා උද්ඝෝෂණය කරා අත උග්ඝෝසයි සංඝෝ තුට්ට හට්ටෝ නිසේසතෝ උන්වහන්සේලා තුටුපහටු වෙලා උද්ඝෝෂණයක් කරා නිස්සංසයන්ස මෙත්තේයෝ ඉතිවත්තා පුනප්පා. මේනම් ඒ කාන්තේන්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි කියලා කිව්වේ. උන්වහන්සේලා මේ මහා විහාරයේ මහරහතන් වහන්සේලා පුදුමයටපත් වෙලා විශ්මයටපත් වෙලා මේ විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය කියවලා බලලා උන්වහන්සේලා තමන්ගේ විශ්මය ප්‍රකාශයටපත් කරේමයි. මේනම් මේක ලියපු මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේන්න ඕනේ කියලා කිව්වා. ඒතර මේ වාගේ සම්භාවනාවකට පාත්‍ර වෙච්ච කෙනෙක් තමයි බුද්ධඝෝසාචාර්යයන්. උන්වහන්සේ ඒ වාගේ සම්භාවනාවකට පාත්‍ර වෙලා තමයි මේ අර්ථ කතා ටික රචනා කරන්න මහා විහාරයේ මහරහතන් වහන්සේලාගෙන් අවසරය ගන්න. ඒතර මෙන්න ඊට පස්සේ තමයි උන්වහන්සේලා මහා විහාරයේ මහරහතන් වහන්සේලා මේ අර්ථ කතා පරිවර්තනය කරන්න බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඉඩ දෙන්නේ. ඒ වෙනතො නිකම්ම බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ආපු ගමන් උන්වහන්සේගේ අදහස් මේකට දාලා ඉවරලා අර්ථ කතා රචනා කරා නෙමෙයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මේ අර්ථ කතා රචනා කරද්දී මහා විහාරීය මහරහතන් වහන්සේලා මේක දිහා ඇස් දැල්වගෙන බලාගෙන හිටියා. උන්වහන්සේලා අවදානෙන් හිටියා. අවදානෙන් ඉඳලා උන්වහන්සේලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි මේ අර්ථ කතා රචනා කරන්න දුන්නේ. මොකද උන්වහන්සේලා දැක්කා මේ අර්ථ කතා ටික තමයි ඉක්මනටම දූෂණය වෙන්න පුළුවන්. මේ අර්ථ කතාවලදී තමයි ඉක්මනටම වැරදි මතවාද මුසු වෙන්න පුළුවන්. දැන් පෙළ දේශනාව පාලියෙන් තියෙන එක. මේ පාලියට වැරදි මතවාද මුසු වෙන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි. මොකද පාලිය වෙනස් වෙන්නේ නැති අපේ භාෂාව ව්‍යවහාර භාෂාවක් නොමේ. ව්‍යවහාර භාෂාවක් නොවන නිසා පාලියෙන් තියෙන දේශනාවට වැරදි මතවාද මුසු වෙන්න තියෙන ආකාරය ඊටම අඩුයි. හැබැයි අර්ථ වර්ණනාව ඒ වෙනකොට සිංහලෙන් තිබුණේ. සිංහලෙන් තියෙන අර්ථ වර්ණනාව සිංහල භාෂාව කාලයක් එක්ක වෙනස් වෙනකොට ඒ කාලයක් එක්ක වෙනස් වීම කියන එකේදී අර්ථවල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. දැන් අපි සමහර වචන ඉස්සර පාවිච්චි කරපු අර්ථය අද පාවිච්චි කරපු අර්ථයට වඩා වෙනස්. දැන් අපි සමහර වචන සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචන ගත්තොත් එහෙම දැන් අපි හිතමු උදාහරණයක් විදිහට දැන් පරිප්පු කියන වචනේ හරි දැන් අපි පරිප්පු කියන්නේ ව්‍යංජනයක්. හැබැයි සමහර වෙලාවට කෙනෙක් කිව්වොත් එහෙනම් මම පරිප්පුවක් කෑවා කියලා එකකින් කියන්නේ වෙන අදහසක්. ඒතර මේ භාෂාවක් ව්‍යවහාරයේ තියෙනකොට සිද්ධ වෙන දේ. ඒතර මෙන්න මේ ව්‍යවහාර භාෂාවෙන් තියෙන නිසා මේ අර්ථ වර්ණනාවට වැරදි මතවාද එකතු වෙන්න පුළුවන් කියන එක මහරහතන් වහන්සේලා දැක්කා. ඒ නිසා උන්වහන්සේලාට අවශ්‍ය වුණා මේක පාලියට පරිවර්තනය කරගන්න. ඒතර පාලි භාෂාව අපි ලංකාවේ ව්‍යවහාර කරන්නේ නැහැ. ව්‍යවහාර කරන්නේ නැති නිසා පාලි භාෂාවෙන් මේක තියෙනකොට මේක දූෂණය වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. අන් ඒ නිසා තමයි උන්වහන්සේලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසගත්තු පියවරක් විදිහට තමයි මේ පාලි අර්ථ කතා සම්පාදනය කරන බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ දෙන්නේ. ඒතර මේ කාරණේ ඊළඟට අපි දැනගන්න ඕනේ එහෙම සිදුවීම නිසා තමයි අද ලෝකෙටම පාලි අර්ථ කතා කියලා જાතියක් ඉතිරි වෙලා තියෙන්නේ. අද ලෝකයේ කිසිම තැනක වෙන කිසිම රටක අර්ථ කතාවක් නැහැ. ධර්මාශෝක මහරජතුමාගේ කාලේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ රටවල් ගණනාවකට ධර්මයේ ව්‍යාප්ත වුණා. රටවල් ගණනාවකට ස්වාමීන් වහන්සේලා ධර්මය අරගෙන ගියා. මහා ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ගියා. එතකොට සෝනුත්තර ස්වාමීන් වහන්සේලා ස්වර්ණ භූමියට ගියා. අද තායිලන්තයේ බුරුමේ ප්‍රදේශයට. හැබැයි මේ එක රටකවත් අට කතාවක් ඉතිරි වෙලා නැහැ. එක රටකවත් මේ ඇති වෙලා නැහැ. අට කතාව විතරක් නෙමෙයි පෙළ දේශනාවක්වත් නැහැ.
හැම රටකම ලෝකයේ යම් තැනක විනය පිටකේ විතරක් නෙවෙයි සමස්ත ත්‍රිපිටකයේ පෙළ දේශනාවක් වෙනවා නම් තියෙන්නේ ලංකාවේ වලගම්බා රාජ්‍ය සමයේදී මාතලේ අලු විහාරයේදී ලියවිච්ච ත්‍රිපිටකය විතරයි. ත්‍රිපිටකයේ පෙළ දේශනාව විතරයි. ඒ වගේම තමයි පාලි අට කතා ටික බුදුගෝස ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අර්ථ කතාචාර්යයන් වහන්සේලා සම්පාදනය කරපු පාලි අර්ථ කතා ටික තමයි අද හැම රටකම තියෙන්නේ. ඉංග්‍රීසි අකුරෙන් තියෙන්නේ ඒවා. බුරුම අකුරෙන් තියෙන්නේ ඒවා. තායිලන්තේ තායි අකුරෙන් තියෙන්නේ ඒවා. ලංකාවේ සිංහල අකුරෙන් තියෙන්නේ ඒවා. ඒතර මේ ලෝකේ පුරාවම අර්ථ වර්ණනාව කියන එක ඉතිරි වෙලා තියෙන්නේ ලංකාවේ එදා මහා විහාරයේ මහරහතන් වහන්සේලා මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලබා දුන්නු කටයුත්ත නිසා. උන්වහන්සේ සිදු කරපු කාර්යය නිසා. මේ නිසා අටුවාවල වැරදි මතවාද තියෙනවා කියලා අපි අටුවාව ප්‍රතික්ෂේප කරනවා කියලා කියන එක මම දකින්නේ බොහොම අනුවණ ක්‍රියාවක් කියලා. මොකද ඒකට හේතුව ගොඩක් වෙලාවට අට කතාවේ වැරදි මතවාදයන් තියෙනවා කියලා යම කියන්නේ තමන්ගේ මතවාදී මේ පෙළට දේශනාවට ආදේශ කරගන්න අට කතාව හරස් වෙන එක. තමන්ගේ අදහස ප්‍රකාශ කරගන්න බැරි වෙන තැනකදී තමයි ඒකට අට කතාවේදී අදහසක් දීලා තියෙන නිසා ඒ උදෙසා ඒක නිවැරදි කරගන්න තමයි කියන්නේ අට කතාවේ තියෙන අදහස වැරදි කියලා. ඒ නිසා අපි ඒ වාගේ තැනකදී නුවණකාරී වෙන්න ඕනේ. අපිට මේ අර්ථ කතාවේ තියෙන අඩුපාඩු හොයලා බලන්න එක නෙවෙයි කරන්නේ. අපේ පෙළ දේශනාව අපිට විවරණය කරගෙන නිවන් මාර්ගය සම්පාදනය කරගන්න. නිසා නිවන් මාර්ගය සම්පාදනය කරගැනීමේ කටයුත්තේදී අපිට අර්ථය විවරණය කරගන්න පුළුවන් නම් අර්ථ කතාව ඇසුරු කරගෙන එහෙමනම් අපිට අපි අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න අවශ්‍ය පාර හදාගන්න එකනේ. ඒ නිසා අපිට මේකේ හරි කොහෙද වැරදි කොහෙද කියලා හොයලා බලලා ගියොත් එහෙම අපිට නිවන් දකින්න බැරි වෙනවා. ඒ නිසා අපි බුදුගෝස් ස්වාමීන් වහන්සේ මේකට අදහස් දැම්මද මොනවද කරලා නෙවෙයි අපිට පෙළ කියව ගන්න අවශ්‍ය මඟ පෙන්වීම මෙතනින් ලැබෙනවා නම් එච්චරයි. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්න පුළුවන් යම් කෙනෙක් කියනවා නම් මේ අට කතාව වැරදි කියලා. ඒක ඒගොල්ලෝගේ මති මතාන්තරයක් විතරයි. අර්ථ කතාව කියන එකකින් තොරව අපිට විනය පිටකය කියවන්න හැකියාවක් නැහැ. දැන් බුදුගොස්ස ස්වාමීන් වහන්සේගේ මතවාද මේකට දැම්මා කියලා කියනවා නම් අපි දකින්න ඕනේ ඒ කාරණය අද නෙමෙයි එදා මහා විහාරයේ මහරහතන් වහන්සේලා මේක ඒ වෙලාවේ දකින්න. මොකද ඒ කාලේ හිටියා පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා ඉන්නේ. ඒතර උන්වහන්සේලා මේක කාරණේ දැක්කේ නැද්ද? බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ තමන්ගේ මතවාද මේකට දානවා කියලා. උන්වහන්සේලා ඒ වෙලාවේ මේ කාරණේ නතර කරේ නැද්ද? ඒතර අපිට උන්වහන්සේලාට වඩා අද වර්තමානයේ ඉන්න අපි ප්‍රඥාවන්තයි කියලා හිතන්න පුළුවන්ද? බෑ. මොකද රහතන් වහන්සේලා කියන කාරණේ. මේ නිසා අපි දකින්න ඕනේ මේ අර්ථ කතාවල තියෙන මතවාද වැරදි කියලා කියනකට වඩා අපි නිවන් දකින්න අවශ්‍ය නිවන් මාර්ගය විවර කරගන්න එකයි වැදගත් වෙන්නේ ඒක ඔස්සේ. ඒ නිසා විනය පිටකයේ කියවද්දී අපිට මේක වැදගත්. මේ වාගේ අදහස් ඇතිවෙන්නත් බලපාන ප්‍රධාන හේතුවක් තමයි නිවැරදි ගුරු ඇසුරක් නැතිව ත්‍රිපිටකය පරිශීලනය කරන්නේ. නිවැරදි ගුරු ඇසුරක් ඇතුළු නිවැරදි ගුරු ඇසුරක් ඇතුළු අපි ත්‍රිපිටකය පරිශීලනය කරනවා නම් මේ වැරද්ද සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි අපිට කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේගේ වැඩසටහන පුරාවට පැහැදිලි කිරීමේදී අපිට අහන්න ලැබුණු දෙයක් තමයි විනය පිටකය සහ විනය පිළිබඳ හැදෑරීමක් කරනකොට ඒ පිළිබඳව ගුරු ඇසුරක් තිබිය යුතුයි කියන එක. විනය පිළිබඳ හොඳ අවබෝධයක් පළපුරුද්දක් සහ ප්‍රවීණත්වයක් තිබෙන ගුරු ඇසුරකින් තොරව විනය පිටකයේ හැදෑරීම සිදු කරන්න බැහැ කියන කාරණාව තමයි උන්වහන්සේ මතක් කළේ. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ වැඩසටහනටත් අපි ආරාධනා කර තිබෙන්නේ ඒ වගේම අපිට විනය පිටකය පිළිබඳ දැනුම ලබා දෙන පින්වත් ස්වාමින් වහන්සේත් විනය පිටකය පිළිබඳව විශාල අවබෝධයක් ඒ වගේම විනය පිටකය විශාල වශයෙන් පරිශීලනය කළ පින්වත් ස්වාමින් වහන්සේ නමක් බවත් මතක් කරන්න ඕන. ඒ වගේම ඔබට මට මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා විනය පිළිබඳව දැනුම අවබෝධය පුළුල් කරගන්න විතරක් නෙමෙයි නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා යා යුතු ගමන් මඟ සහ දිශාව පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට හැකියාව තිබෙනවා කියන කාරණාවත් මතක් කරන්නට ඕනි. ඒත් එක්කම විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වරණා දහම් කතිකාවතේ තුන්වැනි වැඩසටහන අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වෙනුවෙන් වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම වාසී මහා විහාර වංශාලංකාර පරියප්ති විශාරද සද්ධම්ම කිත්තිසිරි සංඝ සෝබන ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි
පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය මේ මොහොතේදී පුද කරන්නට කැමැතියි. ඒ වගේම උන්වහන්සේගේ සියලුම ශාසනීය කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඒ වගේම ලෝකෝත්තර නිමනින් සැනසෙන්නට මේ පුණ්‍ය කර්මය හේතු වේවා, වාසනාව වේවා කියලා ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. සාදු සාදු සාදු. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත අද දවසේ අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්වත් ඔබ හැමට ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ටත් මේ වැඩසටහනට සමග සම්බන්ධ වන ආරාධනා කරනවා. රැඳී සිටින බෞද්ධ නාලිකාව සමගින් ලබන සෙනසුරාදාත් උදෑසන 8ට විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත සමග ඔබ සැමට තෙරුවන් සරණයි.